නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ධම්මෝසද සද්ධර්ම දේශනාවට අද අනුග්‍රහය දරන්නේ පින්වත් සුගීෂ මහතා, සජීවා මහත්මිය, සියෝන් පුතණුවන් සහ සියරා දියණී යන ඒ පවුලේ හැම දෙනාගේ දායකත්වයෙන් විශේෂයෙන් පළමුවෙනි ජන්මදිනයේ සමරන සියෝන් සිඟිති පුතණුවන්ට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා කියන උතුම් චේතනාව මුල් කරගෙන පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට මුණ ගැසීම කියලා කියන්නේ අපේ ජීවිත සුවපත් කර ගන්නට ලද අවස්ථාව. සංසාර ගමන කියන්නේ මේ ජීවිතවල නොයෙක් වැරදි අඩුපාඩු දොස් සහිතවයි අපි යන්නේ. ඒ වැරදි අඩුපාඩු දොස් කිසිවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විනා වෙන දෙයකින් සුවපත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ දේවල් සුවපත් කරගන්නට ලැබෙන අවස්ථාව තමයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ මේ සුමధుර ධර්මය අහන්න ලැබීම. බලන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එක කුල පුත්‍රයෙකුට හිත පැහැදුනා. හිත පැහැදිලා අම්මගේ තාත්තගේ අවසරය අරගෙන මහණ වුණා. දැන් මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ පැවිද්ද ලැබුවාට පස්සේ දැන් පැවිදි වෙන්න කලින් බණ අහලා හිත පැහැදුනා. නමුත් පැවිදි වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ දුර්ගුණයක් ඉස්මතු වෙනවා. මොකද්ද මේ දුර්ගුණේ? කියන එකක් අහන්නේ නැහැ. කොච්චර කිව්වත් අකීකරුයි. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අවවාද කරනවා. ඒ අවවාදේ කරපු ගමන් ගස්සගෙන යනවා. පාලනය කරන්න බෑ. අන්තිමේ බුදුරජාණන් වහන්සේ ළඟටම මේ ප්‍රශ්නේ ගියා, මේ භික්ෂුව හරි අකීකරු, හරි දඩබ්බර චරිතයක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා, මේ සත්‍යයන්ගේ ස්වභාවය මුළුමනින්ම දන්නා කෙනානේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට මේ තරුණ භික්ෂුව එකතු කරගෙන ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මේ භික්ෂුව හරි අකීකරු දඩබ්බර කෙනා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඇත්තද භික්ෂුව මේ අවවාද කරාම ඒවට කිසි කරුකමක් නැති කියන්නේ? එතකොට ඉතින් කිව්වා, එහෙමයි ස්වාමීනි, මම පොඩ්ඩක් අකීකරුයි තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව අතීතෙත් ඔහේගේ ඔය අකීකරුකම නිසා විනාශ වුණා. දැන් මේ ජීවිතෙත් මේ අකීකරුකම නිසා නැහෙන්නද රැහැත් කියලා ඇහුවා. එතකොට මේ භික්ෂුවට දැන් බුදුරජාණන් වහන්සේගේ තිබුණ ආශ්චර්යයක පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අහනකොට
අර භික්ෂුවගේ හිත සම්පූර්ණයෙන් ඒටම යොමු වෙනවා. මේ භික්ෂුව ඇහුවානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අතීතේ වැරදුනාද? මට ඒ අතීතේ වැරදිච්ච කතාව මොකද්ද? එතකොට අනිත් භික්ෂුන් වහන්සේලාට හරි ආසාවක් ඇති වුණා. මේ අතීතෙත් මේ භික්ෂුව වරද්දගෙන ඒ මොකද්ද කියලා අහන්න. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාව වදාලා මහණෙනි ඈත අතීතයේ සසරේදී මහබෝසතාණන් වහන්සේ උපන්නා කියනවා ගිජුලිහිණි යෝනියේ මහා ගිජුලිහිණි පිරිසකට ප්‍රධානියා වෙලා ගිජුලිහිණි රාජයා විදිහට උපන්නා. මේ ගිජුලිහිණි රාජයාට පුතෙක් උපන්නා. මේ පුත්‍රයා හරි දඩබ්බර පහේ එකක්. මේ පුත්‍රයා කිසිවක් කනකට ගන්නේ නැහැ. මේ ගිජුලිහිණි රාජයාගේ පුතානේ. ඒ නිසා අනිත් සියලු ගිජුලිහින්ට වඩා ජවයෙන් ශක්තියෙන් වැඩි. මේ ගිජුලිහින්ට පුළුවන් කියනවා අනිත් එවුන්ට වඩා ගොඩාක් උඩ ඉගිල්ලෙන්න. එතකොට අනිත් එවුන්ට වඩා උඩට ගිහිල්ලා උඩ ඉඳලා අර එච්චර උඩට එන්න බැරි වුන්ට උච්චාන් කරනවා. එතකොට ඒක සත්තු අතරේ තියෙන එකක් මේ ඉහළට ගියාට පස්සේ පහළ ඉන්න උන්ට ඔච්චම් කරන එක. මේ ඉහළට ගියපු ගිජුලිහිණියා උඩ ඉඳලා ඔච්චම් කරන ඒවා අනිත් ගිජුලිහිණින් බලාගෙන ඉන්නවා. අනිත් ගිජුලිහිණින්ට බයයි. ඇයි මෙයා මෙච්චර උඩ යනවා? හුලං හරි සැරයි. අයියෝ කොහොමද මෙහෙම ඉන්නේ කියලා. ගිජුලිහිණින් ගිහිල්ලා පැමිණිලි කරා. කාටද පැමිණිලි කරේ? ගිජුලිහිණි රාජයාට පැමිණිලි කරා මේ ගිජුලිහිණියා ටිකක් ඕනවාට වැඩි කියලා. එතකොට ගිජුලිහිණි රාජයා අර ගිජුලිහිණියට කතා කරලා කියනවා පුත්‍රය උඹ උඩ ගියාට කමක් නැහැ. ප්‍රමාණේ දැනගෙන ඵලයක්. ප්‍රමාණේ ඉක්මව නම් පුතේ යන්න එපා. උඹ විනාශ වෙයි. උඹ ඉහළට යනකොට ඔබට පෙවුනොත් එහෙම මේ පෘථිවිය උඹට බිම් බලනකොට පෙවුනොත් පුතේ බෝලයක් වගේ මේ පෘථිවිය. පුතේ එතනින් උඩට නම් ඔබ අඟලක්වත් යන්න එපා. උඹ විනාශයි කිව්වා. එතකොට එතන නම් එහෙයි කිව්වා. එහෙයි කිව්වාට මොකෝ එපා කියපු එකම මේ ගිජුලිහිණියා කළා. දැන් උඩට ගිහලා යනකොට මේ ගිජුලිහිණියට පේනවා පෘථිවිය නිකන් මහා සාගරයක් මැද තියෙන මේ මහා ජල තටාකයක් මැද තියෙන බෝලයක් වගේ මේ පෘථිවිය වෙනම බෝලයක් වගේ පේන්න ගත්තා. ඒ පේනකොට තාත්තා කියප එක මතක් වුණා. මතක් වුණාට ඉස්සරහට ආවේ මොකද්ද? හිතුවක්කාරකම, අකීකරුකම, දඩබ්බරකම ආවා. එගිල්ලනවා ඊට උඩ වාතය පින්වතුනි ගිජුලිහිණියෙකුට දරන්න බෑ. ඒකට කියනවා වේරම්භ වාතය. වේරම්භ වාතයට අහු වුණා. ඒ ගිජුලිහිණියා එහෙම්ම කෑලි කැඩිලා ගියා. අහසේම විනාශ වුණා. බුදුරජාන් වහන්සේ වදාලා එදා ඒ ගිජුලිහිණියා වෙලා උපන්නේ වෙන එකෙක් නෙවෙයි භික්ෂුව ඔහි. එදාත් මා කිව් අවවාදයේ පිළිටන්න බැරි වෙච්ච නිසා කෑලි වෙලා විනාශ වෙලා ගියා. අදත් භික්ෂුව ඔබට බැරි වුණොත් මේ අවවාදයේ පිළිටන්න එදා වෙච්ච එකම තමයි කව වෙන්නේ. හැබැයි මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනේ අහපු ගමන් මේ භික්ෂුවගේ හිත සම්පූර්ණයෙන් පිහිටියා. පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න හිත නැමුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ දේශනාව අවසන් වෙනකොට ඒ භික්ෂුව සියලු මේ ජීවිතය තුළ තියෙනවා නම් මෙන්න මෙහෙම බිහිතියක් දැන් අපි හැමෝටම තියෙනවනේ. මොකද්ද? මං හදිසියේ මේ කොරෝනා වසංගතේ වැළඳිලා මම මැරුණොත් නිරේ අයිවද්ද? පෙරේත ලෝකේ අයිවද්ද? තිරසන් ලෝකේ අයිවද්ද කියලා යම් බයක් තියෙනවා නම් සතර අපාය උපදින්න. ඒ බය සම්පූර්ණ නැතෝ ගියා. අනේ මේ බුද්ධ ශාසනයේ මේ කොරෝනා වසංගතය නිසා මට අහිමි වුණොත් එහෙම ආයෙ මට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් නොලැබෙයිද කියලා යම් බිහිතියක් තියෙනවනේ. අර භික්ෂුව නිෂ්ඨාවකටපත් වුණා. ඒකාන්ත කොට මම නම් භව 7ක් ඇතුළත මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන නිවන් දකින්නමයි කියලා. ඒ භික්ෂුවට මොකද උනේ? සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. මේ සද්ධර්මයේ තුල ඔහු පුදුමාකාර සෝපත් භාවයකට
පත් වුණා. ඒ නිසා ධර්මය ගැන එසේ තේරුම් ගන්නට ඒ භික්ෂුවේ ලැබූ ඒ සැපය පිටුතුනි වෙන දෙයකින් ලබන්න පුළුවන්ද? ධනෙ ගොඩාක් තිබ්බට ලබන්න බෑ. මහා ප්‍රසිද්ධියක් තිබ්බට ලබන්න බෑ. ඒ සැපේ මේ බාහිර ලෝකේ ඉගෙන ගන්න වගේ උගත් වුණා කියලා ලබන්න බෑ. ඒ සැපේ අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ දේශනා කිරීමෙහිලා අතිශයින්ම ශ්‍රේෂ්ඨ වුණේ. මා අද ඔබට කියා දෙන්නේ මේ අපි මේ දවස්වල ඉගෙන ගන්නේ නෙත්තිප්ප කරන පොත් වහන්සේනේ. ඒ පොත් වහන්සේගේ අපි හාරයන් දෙකක් හාර කියලා කිව්වේ ධර්මයේ වෙත රැගෙන යාම්. ධර්මයේ වෙත රැගෙන යාම් දෙකක් අපි ඉගෙන ගත්තා. දේශනා හාරය, විචය හාරය කියලා. අද අපිට ඉගෙන ගන්න තියෙනවා යුක්ති හාරය. යුක්ති හාරය කියලා කියන්නේ මේ යුක්ති හාරයේදී කරන්නේ මේන මෙහෙම දෙයක්. යුක්ති හාරය ගැන මේ පොත් වහන්සේගේ විස්තර වෙනවා. ධර්මයට රැගෙන යාම් සියල්ලට භූමිය වූ යමක් ඇද්ද? ඒවාට අරමුණු වූ යමක් ඇද්ද? එහි ගැළපෙන නොගැළපෙන බව දැක්වීම යුක්තිහාරය නම් වේ. ඉතින් එහෙම තමයි යුක්තිහාරය තෝරන්නේ. මේ යුක්තිහාරය තුල මෙන්න මෙහෙම කාරණාවක් අන්තර්ගත වෙනවා බලන්න. භාග්‍යතුන් වහන්සේ රාග ගති ගුණ ඇති රාග චරිත පුද්ගලයාට අසුභ භාවනාව දේශනසේක. ධර්මයේහිලා යුක්තිය මොකක්ද කියලා. යෙදී යුත්තේ කුමක්ද කියලා දන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒතර යුක්තිය තෝරගන්න ඕන කියනවා බුදුරජාණන් වහන්සේ රාග ගති ගුණ ඇති රාග චරිත පුද්ගලයාට අසුභ භාවනාව දෙසයි. බලන්න බුදු කෙනෙකුගේ තියෙන ආශ්චර්යය. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන අය බුදුරජුන්ගේ ධර්මය අහලා සැපවත් උනේ ඒ නිසානේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා රාග චරිතයද, මෙයා ද්වේෂ චරිතයද, මෙයා මෝහ චරිතයද, මෙයා තෘෂ්ණා චරිතයද. පුද්ගලයා සම්බන්ධයෙන් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ එකල්හි රාග ගති ගුණ ඇති රාග චරිත පුද්ගලයාට අසුභ භාවනාව තමයි කියනවා දේශනා කරන්නේ. ඒ අසුභ භාවනාව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ උපායන් පවා පාවිච්චි කළානේ. දැන් ඔබ අහලා තියෙනවා නන්ද කුමාරයා. එතකොට නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වුණා. පැවිදි වෙලා භික්ෂුවක් බවට පත් වුණා. නන්ද කුමාරයා ගැන හරි ආදරින් හිටියේ. දැන් නන්ද කුමාරයා ආදරින් හිටියා මේ තමන්ගේ බිරිඳ වෙන්න හිටපු රූපනන්දාවට. රූපනන්දාත් ඒ වගේ තමයි. නන්ද කුමාරයාට හරි ආදරින් හිටියේ. එතකොට නන්ද කුමාරයා මහණ වුණා විතරයි රූපනන්දාවට මහා එපා වීමක්, මහා කලකිරීමක් හටගත්තා. රූපනන්දාත් වැඩි කල ගිහි ගෙදර හිටියේ නෑ. මේ මෙහෙණවරකට ගිහිල්ලා මහණ වුණා. මහණ වුණාට මොකෝ රූපනන්දාවට මේ ධර්මයේ හැසිරෙන්න උවමනාවක් තිබ්බේ නෑ. ගිහි කාලේ වගේම හරි ලස්සනට මේ අඳුම් ගාලා මේ ශරීරය ලස්සනට තියාගන්න මහන්සි වෙනවා කියනවා. රූපනන්දට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයකුත් තිබ්බේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ අසුභය ගැන කියනවාලු කියලා හරි අකමැත්තෙන් හිටියේ. හරියට අර කේමා බිසෝන් වහන්සේට තිබ්බා වගේ වැරදි මතයක් තමයි තිබුණේ. ඉතින් බණහන්ට යන්නේ නැහැ. නමුත් දවසක් භික්ෂුණීන්ගේ බල කිරීමට රූපනන්දාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න යන්න සිද්ධ වුණා. දැන් රූපනන්දා යන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට අකමැත්තෙන්. අකමැත්තට හේතුව මොකෝ බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ අවලස්සන අසුභය මෙව ගැනලු කියන්නේ. එහෙම හිතක් තිබ්බේ. දැන් රූපනන්දට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ධර්මාසනේ වැඩ ඉන්නවා. ධර්මාසනේ දෙපැත්තේ ඉන්නවා දිව්‍ය අප්සරාවියෝ වගේ මහා මනස්කාන්ත ශරීර තියෙන ස්ත්‍රීන් දෙන්නේ. ඒ දෙන්නා තමයි බුදුරජාණන් වහන්සේට චාමර සලන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ එරදියක් කළා. දැන් මේ චාමර සලන දිහා රූපනන්දට මුළු ලෝකෙම අමතක වුණා. රූපනන්දාව බලාගෙන ඉන්නවා. අනේ ලස්සන කියලා.
ඒ බලාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ එ르දි පෙළහරක් පෑවා. හැමෝගෙම ශරීර කූඩුවට කාලානුරූපව වෙනදී වේගින් වුණා. ඒ කිව්වේ අර ලස්සන රූප සම්පත්තිය තිබ්බ කාන්තාවෝ අවුරුදු 16 හැවර දිවියේ වගේ ලස්සන කාන්තා රූපය තිබුණේ. ඒක ටික 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 වැහැරලා වුණ අවුරුදු 40 වගේ වුණා. ඊට පස්සේ 60 වගේ වුණා. දැන් හොඳටම අමාරුයි. අවුරුදු 80 90 වගේ වෙලා මේ චාමරේ අතින් අල්ලගෙන ඉන්නව පණ නැතුව ඒ දෙන්නම දඩස් කාලා වැටුණා. වැටිලා හේම වැහැරිලා මෘත ශරීරයකට කාලයක් ගිහිලා සිද්ධ වෙන දේ පින්වතුනේ භාග්‍යවතුන් වහන්සේ එ르දියෙන් අර රූප දෙකට වේගින් නිඳ සැලැස්සුවා. එතකොට මේ ශරීරයේ තියෙන අසුභය රූපනන්දාවට ප්‍රකට වුණා. රූපනන්දාව ඒ තුලින්ම ධර්මය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ අසුභය ගැන ධර්මයේ දේශනා කරනකොට ඉක්මනින් ධර්මයේ හිත පිහිටියා. හේතුව මොකෝ? ඒ රාග චරිතයක් වීම. එතකොට ඒක දැනගත්තේ කවුද? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ද්වේෂ ගති ගුණ ඇති දේශ චරිත පුද්ගලයාට මෛත්‍රී භාවනාව දෙසනසේක. ද්වේෂ චරිත පුද්ගලයාව দমনය කරගන්න බුදුරජාණන් වහන්සේ ඒ දේශ චරිත පුද්ගලයාට ද්වේෂය නැසීම පිණිස මෛත්‍රී භාවනාව දේශනා කරනවා. ඒ මෛත්‍රී භාවනාව දේශනා කරනකොට ඒ තුලින් ඔහුට ධර්මයේ කරා එන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ මුලාවන ගතිගුණ ඇති මෝහ චරිත පුද්ගලයාට පටිච්ච සම්පදාය දේශනසේක. මුලාවෙන් යුක්ත කෙනාට මේ ලෝකයට සැපයි නිට්ටයයි කියලා මුලා වෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක සකස් වෙන හැටි පටිච්ච සම්පදාය. ඒ පටිච්ච සම්පදාය දේශනා කරනකොට ඔහුට ධර්මයේ තුලට පැමිණෙන්න පුළුවන්. මේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍යය. යුක්තිහාර විභංගයේදී බුදු කෙනෙකුගේ දේශනාව ඉගෙනගෙන ඒ ඉගෙන ගන්න ධර්මය සතර මහා අපදේශ තුලට යොදයි. සතර මහෝපදේශ. ඒ සතර මහෝපදේශ වලට යොදනවා කියලා කියන්නේ මොකද්ද? විමසන්ට ඕන ධර්මය මේ ධර්මය බුදුරජුන්ගේ වචනයක්ද? ඒ පැහැදිලි කරගන්න ඕන. ඒක බුද්ධාපදේශ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක්ද? මේ සංඝයාගේ වචනයක්ද කියා පෙන්වීම සංඝාපදේශයයි. බොහෝ ස්ථිරවරුන්ගේ වචනයක් ලෙස පෙන්වීම සම්බහුලත් තේරප්පදේශයයි. එක්තෙර නමකගේ වචනයක් ලෙස පෙන්වීම ඒකත් තේරාපදේශයයි. මේ තමයි සතර මහෝපදේශ. මේ සතර මහෝපදේශ ගැන දීඝනිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙසේ අහන්න ලැබෙන ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතයක් වෙන්න පුළුවන්. සංඝයාගේ භාෂිතයක් කියලා අහන්න ලැබෙන්න පුළුවන්. බොහෝ ස්ථවිරයන් වහන්සේලාගේ වචනයක් කියලා අහන්න ලැබෙන්න පුළුවන් ධර්මයක්. එක තෙරුන් වහන්සේ නමකගේ කියලා ධර්මයක් අහන්න ලැබෙන්න පුළුවන්. අහන්න කියවන්න ඉගෙන ගන්න ලැබෙන්න පුළුවන් ධර්මයක්. ධර්මයේ යෙදෙනු කැමති ශ්‍රාවකයා ඒ ධර්මය මෙන්න මෙසේ කියනවා ගලපාගත යුත්තේ. ඔබ මේ අහලා තියෙනවා. ඒ ධර්මය සූත්‍රේහිලා බහා බැලිය යුත්තේය. එතකොට මේ දේශනාවක් අහපු ගමන් අපි මේ දේශනාව මේ කාගේවත් බණක් අහපු ගමන් ඒ බණ එහෙම ගන්නෙ නැහැ. එය සූත්‍රේ බහා බැලිය යුත්තාහ. විනේහිලා සැසඳිය යුත්තාහ. ධර්මතාවය තුළට ලංකොට බැලිය යුත්තාහ. ඕන දේශනාවක් ඉගෙන ගන්න මේ ධර්මයක් අහන්න ලැබුණාම ඒ ධර්මය අපි අපේ ජීවිතේ සුවපත් කරගන්න කැමති නම් ඒ ධර්මය අපි කොහොමද විමසන්න ඕන? ඒ ධර්මය සූත්‍රේ බහන්න ඕන කියනවා. සූත්‍රේ බහනවා කියලා කියන්නේ කුමක්ද? බලන්න මේ විස්තරය, මේ පොත් වහන්සේගේ තියෙන අසීරිමත් විස්තරය හරි පුදුම සහගතයි. සූත්‍රයක බහ බලනවා කියලා කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍යෙහිය. මොකක් තුළද පින්වතුනි බහන්නේ? බහන සූත්‍රය මොකද්ද?
චතුරාර්ය සත්‍ය මේ ධර්මකාරණේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍යයට ගැලපෙනවාද කියලා ඒ ධර්මය චතුරාර්ය සත්‍යෙහිලා බහා බැලිය යුත්තේය. ඊළඟට මොකද කරන්න ඕන? විනයහිලා සැසඳිය යුත්තාහ. විනයේ සසඳනවා. මේ විනයේ සසඳනවා කියන එක මේ හරි ලස්සනට තෝරනවා. කවර විනයක්ද? විනය කියලා කියන්නේ පින්වතුනි දුරු කරනවා කියන අදහස. විනය කියලා කිව්වේ මොකද්ද? දුරු කරනවා කියන අදහස. කවර විනයකද? රාගය දුරු කිරීමෙහිලා, ද්වේෂය දුරු කිරීමෙහිලා, මෝහය දුරු කිරීමෙහිලා ගලපා වැළිය යුත්තේය. ඒ කියන්නේ ඒ ධර්මය රාගය දුරු වෙන එකක්ද? ද්වේෂය දුරු වෙන එකක්ද? මෝහය දුරු වෙන එකක්ද කියලා ගලපා ගන්න ඕන. බුදුරජාන් වහන්සේගේ භාෂිතයක් නම් ඒ රාග ද්වේෂ මෝහ දුරු කරන්නේය. එසේ තමයි ගලපගන්නේ. ධර්මතාවය තුලට ලංකොට බැලිය යුත්තාහ. තුන්වෙනියට කරන්න ඕන ධර්මතාවයට ලං කරනවා. කවර ධර්මතාවයක් තුලට ලංකොට බැලිය යුත්තාහුද? පටිච්ච සමුප්පාදේහි. ඒ ධර්මයේ ලං කරලා බලන්න ඕන ධර්මතාවය මොකද්ද? පටිච්ච සමුප්පාදේ ගලපා බලන්න ඕන කියනවා. ඉතින් මෙහි ලස්සන දේශනාවක් තෝරලා දෙනවා උදාහරණ විදිහට. බලන්න මේ දේශනාව. මේක සංයුත්ත නිකායේ එක පොත් වහන්සේගේ දේවතා සංයුත්තේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. හරි ලස්සනයි මේක. ඒ දෙවියා ගාථාවෙන් තමයි මේ ධර්මය අහන්නේ. කේනස්සු අබ්බාහතු ලෝකෝ කේනස්සු පරිවාරිතු කේන සල්ලේන ඕතින්නෝ කිස්ස ධූපායිතෝ සදා කියලා ඒ දෙවිය අහනවා. මොකද මේ දෙවිය අහන ප්‍රශ්නේ? කේනස්සු අබ්බාහතෝ ලෝකෝ මේ ලෝක සත්‍යයව නසන්නේ කවුරුදෝ? කේනස්සු පරිවාරිතෝ මේ ලෝක සත්‍යයව වෙලාගෙන ඇත්තේ කවුරුන්දෝ? කේන සල්ලේන ඕතින්නෝ මේ සත්වයාගේ ජීවිතය තුළට කිඳහ බැහැපු හුල කුමක්දෝ? කිස්ස දුහුපායිතෝ සදහා හැම කල්හීම මේ ලෝක සත්‍යාව දවන්නේ කුමකින්දෝ කියලා මේ දෙවිය ප්‍රශ්නය අහනවා. බලන්න දෙවිවරු අහලා තියෙන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ මෙසේ අර්ථය වදාලා. මච්චුනා අබ්බාහතු ලෝකෝ ජරාය පරිවාරිතු තණ්හා සල්ලේන ඕතින්නෝ ඉච්ඡා ධූපායිතෝ සදා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා අර්ථය. මේ ලෝක සත්‍යයව නසන්නේ කවුරුද කියලා අපේකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. හැම කල්හි ලෝක සත්‍යය නසනු ලබන්නේ මරණය විසින්ය. මේ ලෝක සත්‍යයව නසන්නේ කුමකින්ද? මරණයනි. මරණය තමයි මේ ලෝක සත්‍යය නසන දේ. මේ ලෝක සත්‍යාව පිරිවරාගෙන ඇත්තේ වෙලාගෙන ඇත්තේ කුමකින්ද කියලා අහපු ප්‍රශ්නෙට හැම කල්හි ඔහුව වෙලාගෙන තිබෙන්නේ ජරාවෙනි. බුදුරජාණන් වහන්සේ පිළිවදන් වදාලා මේ ලෝක සත්‍යාව වෙලාගත් දේ තමයි ජරාව. මේ ලෝක සත්‍යයේ ජීවිතය තුළට කිඳා බහැපු හුල මොකක්ද කියලා අහුවනේ. ඒකට භාග්‍යතුන් වහන්සේ පිළිවදන් දුන්නා. තණ්හා සල්ලේනෝතින්නෝ කිඳා බැහුස්සේ වෙන මොන හුලක්වත් නොවේ තෘෂ්ණාව නම් වූ හුලයි ලෝක සත්‍යය තුළට කිඳා බැහැලා තියෙන්නේ. කිඳා බැස්සා කියලා කියන්නේ ඇතුළටම ඇනිලා තියෙන්නේ. ඉච්ඡා ධූපායිතෝ සදා මේ ලෝක සත්‍යය හැමතිස්සෙම දවන්නේ කුමකින්ද? දවන දේ තමයි ආසා කරන දේවල්. කුමකින්ද පින්වතුනි දවන්නේ? ආසාවෙන්. එතකොට මේ අර්ථය හරිය පැහැදිලි. අපේ ජීවිත මේ සසර ගමනේ වැදෙනු අපේ ජීවිත මරණය කියන එකෙන් විනාශ කරලා දානවා. ජරාවෙන් මේ ජීවිතේ වෙලලා තියෙනවා. තෘෂ්ණාව කියන එක මේ ජීවිතය ඇතුළට තදට කිඳා බැහැලා තියෙනවා.
මේ තෘෂ්ණාව කියන එක ජීවිතේදී මේ බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලා තණ්හාව තමයි මේ ලෝක සත්වය ඇදගෙන යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ අවබෝධ කරාම බුදුරජාණන් වහන්සේ මේ තණ්හාවට වදාළේ ගේ හදන වඩුවා කියලා. මේ දුක නම් වූ ග්‍රහයේ හදන වඩුවා. කවුද? තණ්හාව. මේ තණ්හාවට දේශනාව තුළ ගොඩාක් නම් කියනවා. බලන්න මේ තණ්හාව කියන එක නුවණැත්තෝ අර්ථකථනය කරන හැටි බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව ගැන වදාලා මෙන්න මේ විදිහට අරමුණු වලට කැමති නිසා තණ්හාවට කියනවා ඉච්ඡා කියලා. අරමුණු වලට අධිකව ලොල් වෙන නිසා තෘෂ්ණා කියනවා. හිත ඇදී ගිය අරමුණ තමා තුළ ඇනුණු හුලක් වගේ නිසා ඒකට සල්ල හුල කියලා කියනවා. සිත ඇදී ගිය අරමුණ නිසා 1000ටපත් වෙන නිසා දැන් යම්කිසි අරමුණකට හිත ඇදලා ගියාට පස්සේ හිත දැවෙනවනේ. ඒ දැවෙන නිසා තණ්හාවට නමකුත් කියනවා දූපායන දවනවා කියලා. ඊළඟට මේ තණ්හාව වේගවත් සැඩ පහරක් ඇති නදියක් වගේ නිසා හැමතිස්සෙම මේ තෘෂ්ණා සහගත දෙයට ගලාගෙන යන නිසා සරිතා නදිය කියලාත් කියනවා. මේ තණ්හාව පැතිරිලා තියෙන නිසා ආධ්‍යාත්මික බාහිර ආයතන තුල පැතිරිලා තියෙනවා. දැන් අපි ගත්තොත් තණ්හාව අපි හය ආකාරයකට විස්තර කරනවානේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා, අරමුණු තණ්හා වශයෙන්. ඒතර මේ තණ්හාව පැතිරිලා තියෙන නිසා මේකට කියනවා විසත්තිකා. තණ්හාව කෙලෙස් වලින් තෙත් කරවන නිසා සිනේහෝ ස්නේහ කියලාත් කියනවා. සසර පුරාවට වෙහෙස උපදින නිසා කිලමතෝ කියලත් තණ්හාවට කියනවා. තමාව හාත්පස වෙලාගෙන ඉන්න නිසා තණ්හාවට කියනවා ලතා වැල කියලත්. මම මගේ ආත්මය කියලා මේ තණ්හාව මඤ්ඤණා කරන නිසා මම මගේ කියලා ගන්න නිසා ඒට මඤ්ඤණා කියලත් කියනවා. මහා බලගත් බන්ධනයක් නිසා බන්ධනය කියලත් කියනවා. මේ තණ්හාව නිසා අනාගතේ පතනවා ආසා කරනවා. ඒ නිසා තණ්හාවට ආසා කියලාත් කියනවා. මේ තණ්හාවෙන් යමකට බැඳිලා ගියාට පස්සේ ඒක ලබා ගන්නකම් හරි තිබහයි. ඒ නිසා තණ්හාවට පිපාස කියලාත් කියනවා. තණ්හාවෙන් පිළිගත්ත දේ ලැබුණොත් හරි සතුටුයි. ආන්නේ නිසා තණ්හාවට කියනවා අභිනන්දනා කියලා. එතකොට නොයේක් නම් වලින් මේ තණ්හාව හඳුන්වන්නේ නේ. නොයෙක් නම් වලින් මේ තණ්හාව හැඳින්වුවාට මේක මේ වගේ කියනවා. ගින්නක් ඇවිලෙනකොට ගින්නට පාදක වෙන දේ අනුව ගින්න නොයෙක් නම් වලින් හඳුන්වනවා. අපි හිතමු ගින්නකට ගින්න ඇවිලෙන්නේ දර වලින් නම් අපි ඒකට කියනවා දර ගින්න. පිදුරු නම් අවුලන්නේ අපි කියනවා පිදුරු ගිනි ගන්නවා. කඩදාසි නම් අවුලවන්නේ අපි කියනවා කඩදාසි ගින්න. මේ ආදී වශයෙන් ගින්නට පාදක වෙන දේ අනුව ගින්නේ නම වෙනස් වුණාට ගින්නේ ස්වභාවය එකක් කියනවා. ගින්නේ තියෙන්නේ උණුසුම් බව කියන ලක්ෂණය. ඕන් ඔය වගේ තමයි කියනවා තෘෂ්ණාව නොඑක් නම් වලින් හැඳින්නුවත් සෑම තෘෂ්ණාවක්ම තමා තුළට බැස ගැනීමේ ලක්ෂණය ඇත්තේය. තණ්හාව කියන එක මේ ජීවිතය ඇතුළට බැහැගෙන මට මතකයි එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව ගැන දේශනා කරන්නට හරි ලස්සන සිදුවීමක්. මේ තණ්හාව කියන එක සසර ගමනේ අපිව කොච්චර අසරණ කරනවද? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාති වඩිද්දී එතන බොහෝ භික්ෂුන් වහන්සේලාත් වැඩ හිටියා. මේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් ඉස්සරහින් මෙහිම එකපාර වේගෙන් ඊරි පැටික්කයක් දුවගෙන ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ඊරි පැටික්කියව දැකලා සිනහ පහල කළා. ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ සිනහ පහල කිරීම හරි ආශ්චර්යයිනේ. භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කරනකොට බුදුරජාණන් වහන්සේගේ මුව මැඩලේ වැඩ ඉන්නවා 40ක් වූ දන්ත ධාතුන් වහන්සේලා. මේ දළදා වහන්සේලාගෙන්
ශ්වේත වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෙනවා. මේ රශ්මි මාලාව බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා නොපෙනී යනවා. ඉතින් මේ ආශ්චර්යය එදා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නොකරුණේ සිනහ පහල කරන්නේ නේ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළේ කුමක් නිසාද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය දැක්කාදර ඊරි පැටික්කි. එහෙමයි ස්වාමීනි. ආනන්දය ඔය ඊරි පැටික්කි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියක් වෙලා උපන්නා. එතකොට මේ දැන් ඊරි පැටික්කි ඒ කාලේ කිකිලියක්. මේ කිකිලි පණුවෝ කමින් යද්දී එක්තරා භික්ෂුන් වහන්සේලා වාසය කරන ආරාමයකට ගියා. මේ ආරාමේ භික්ෂුන් වහන්සේලා මේ දහවල් කාලේ ධර්මයේ සජ්ජායනා කරනවා. හරි මිහිරට හිත සංසිඳෙන්න ධර්ම සජ්ජායනා කරනවා. දැන් පින්වතුන්ට මේ කාලේ අහන්න ලැබෙනවානේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් අපේ ස්වාමීන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනාව. හිත සංසිඳෙන මිහිරට ආන්නේ වගේ ස්වාමීන් වහන්සේලා මිහිරට පිරිත් සජ්ජායනා කරනකොට කිකිලිට හිත පැහැදුනා. හිත පැහැදුනේ ධර්මයටයි. ධර්මයට හිත පැහැදිච්ච නිසා මේ කිකිලි මරණින් මත්තේ උපන්නා මේ මනුස්ස ලෝකේ කියන්නේ තිරිසන් අපායනේ හිටියේ. අර ධර්මයේ කෙරෙහි හිත පහදව ගත්ත පිණින් ඇය උපන්න මනුස්ස ලෝකේ රජ කුලේ. දැන් රජ දුවක්. මේ රාජ දියණිය දවසක් දකිනවා මාලිගාවේ වැසිකිලි වලක් දිරලා ඒ වැසිකිලි වල කඩාගෙන ගිහිල්ලා. එතකොට වැසිකිලි වල කැඩුණාට පස්සේ අසූචි පේනවා. ඇය මේ ඔළුව දාලා බැලුවා මේ අසූචි වල දිහා. එතකොට බලනකොට මේකේ සිලි සිලි ගාලා පණුව. ඇයට මේ පණුව ගැන සංඥාව හරි තදේට ඔළුවේ පිහිටියා. අසුබ වශයෙන් මේ පණුව ගැන සංඥාව පිහිටියට පස්සේ ඒකට කියනවා පුලවක සංඥා කියලා. මේ පුලවක සංඥාව ඇයගේ හිත තදින් වැළඳගත්තා. ඇය පුලවක සංඥාව දිගටම පුරුදු කරනකොට ඇයට ධ්‍යාන උපන්නා. හොඳට හිත එකඟ වුණා. ඒ ධ්‍යානෙ පිරිහුන්නේ ඇය මිය යනකම්. ධ්‍යානෙ නොපිරිහුණ නිසා ධ්‍යාන බලය නිසා ඇය ගිහින් උපන්න බ්‍රහ්ම ලෝකේ. බලන්න මේ සංසාරේ යන හැටි. බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ දීර්ඝ ආයුෂ කල්ප ගණන් ආයුෂ ඒ ආයුෂය ගෙවලා පින්තුනේ බුදුරජාන් වහන්සේ වදාලා බලන්ට ආනන්ද තෘෂ්ණාවේ තරම ඒ බ්‍රහ්ම ලෝකේ හිටපු කෙනා තමයි කියනවා. දැන් ඔය ආයේ මේ උපදින්න තියෙන ආසාව නිසා ඊරි පැටික්කයක් වෙලා ඔය උපන්නේ. ඉතින් මේ කතාව අහනකොට දැන් බලන්න කිකිලියක් වෙලා ඉඳලා ධර්මයට හිත පැහැදුනා. ඒකෙන් මනුස්ස ලෝකයට ආවා. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතිය. සුගතිය ඇවිල්ලා ඒ ජීවිතේ ඊටත් වඩා ඉහළට ගියා බ්‍රහ්ම ලෝකේ. අනේ බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා මේ උපදින්න දින ආසාව නිසා ආයමත් නීච වූ තිරිසන් අපායේ ගිහිල්ලා උපදින්න සිද්ධ වුණා. මේක අහනකොට ස්වාමීන් වහන්සේලාගේ ඇඟ කිලිපොලා ගියා. ස්වාමීන් වහන්සේලාට තේරුණා මේ තෘෂ්ණාව කියන එක ජීවිතේ කොච්චර බැසගෙන තියෙන එකක්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ තුලින්ම ඒ දේශනාවේ තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලා එයම මෙනෙහි කරලා බොහෝ ස්වාමීන් වහන්සේලා සියලු කෙලෙස් නැසුවා කියලා. එනිසා ජීවිතය ඇතුලේ කිදා බහැලා තියෙන දේ සසර පුරාවටම කිදා බහැපු දේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවෙන් අපේ ජීවිතේ කොච්චර වෙහෙසට පත් කරනවාද කියලා කියන්නේ තෘෂ්ණා සහගත මනුස්සයාට හැමතිස්සෙම තියෙන ආසා කරන දේවල්. ආසා කරන දේවල් සම්බන්ධයෙන් නිතර හිත ඉන්න එකට කියනවා දුම දානවා කියලා. දෙවෙනවා. ආසා කරන ඉව ගැනම හිත ඉන්නවා නේ මෙහෙම වෙනවා නම් හොඳයි. අපිට ගේ පොඩ්ඩ මෙහෙම හදාගන්න තියෙනවා නම් හොඳයි. අපේ දරුවන්ට මෙහෙම විභාග කටයුතු කරගන්න ලැබෙනවා නම් හොඳයි. මේ ආදි වශයෙන් මනුස්සයාට ප්‍රාර්ථනා ගොඩාක් තියෙනවා. මේක තමයි හැමතිස්සෙම හදවතේ තියෙන ගින්න.
මේ ගින්නෙන් දෙවි දෙවි තමයි ලෝක සත්වයා ඉන්නේ. බලන්න මේ තෘෂ්ණාව ජීවිතයක් ඇතුලේ වැඩ කරන හැටි. හරි ලස්සනයි. බුදු කෙනෙකුගේ ධර්මය සුපින්නතුන්ට මේක අහනකොට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර පරිපූර්ණද කියලා. මම මේ සඳහා තෝරගත්තේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතයේ තණ්හාව ගැන විස්තර වෙන හරි ලස්සන කොටසක්. තණ්හාව නිසා අරුබුදේ හටගන්නේ කොහොමද කියලා මේ ධර්ම කාරණේ විස්තර වෙනවා. තණ්හම් පටිච්ච පරියේෂණ. තණ්හාව නිසා තමයි කියනවා පරියේෂණේ යෙදෙන්නේ. තණ්හාව නිසා හොයනවා. දැන් මේකට උපමාවක් විදිහට ගත්තොත් ඔබට තේරුම් කරන්න ඔබට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් උපමාවක් මේ තරුණ වයසේදී මේ පෙම්වතුන් පෙම්වතියන් එකතු වීම තණ්හාව නිසාමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් අපිට මේ කාරණේ හොඳට තෝර බේර ගන්න පුළුවන්. දැන් අපි හිතමු තරුණ වයසේ පිරිමි ළමයෙකුට මේ පාරේ මේ ගමනක් යමින් ඉද්දි ඕන්න තරුණ පහේ ලස්සන රූපයක් තියෙන ගෑනු ළමයෙක්ව දැක ගන්න ලැබුණා. මේ ගෑනු ළමයා දැක්ක ගමන් ඔහු තුල උපන්න තණ්හාව ඇය ගැන. එතකොට මේ තණ්හාව උපන්නේ නිකන් මේ පාරේ යමින් හිටපු කෙනෙක් වෙන කිසි සම්බන්ධයක් නැහැ. ඒ කිසි සම්බන්ධයක් නැති කෙනා ගැන ඔන්න හිතේ තණ්හාව හටගත්තා. තණ්හම් පටිච්ච පරියේෂණයි. දැන් ඒ තණ්හාව හටගත්ත කෙනා ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නේ නැද්ද මේ පිරිමි ළමයා? ඊට පස්සේ හොයනවා එයා කොයි ගමේ කෙනෙක්ද? එයා මේ දැන් අපි හිතමු එයා රස්සාව කරන තැන මොකක්ද? එහෙම නැත්නම් එයා මේ එයාලගේ ගෙවල් තියෙන්නේ කොයි පැත්තට වෙන්නද? ඊළඟට තව හොයලා බලනවා එයා මේ වෙනකොට මේ විවාහ වෙන්න මේ කවුරු හරි ඉන්නවද? මෙහෙම එයා හොයලා බලනවා. ඒකට කියනවා තණ්හාව නිසා පරියේෂණී යෙදෙනවා. හොයනවා. තණ්හාව උපන්න දේ ගැන තමයි අපි හොයන්නේ. මේ ගෑනු ළමයා ගැන ඒ පිරිමි ළමයාට තණ්හාව කටගත්තේ නැත්නම් ඇය ඇගේ පාඩුවේ ඉන්නවා. පිරිමි ළමයා එයාගේ පාඩුවේ ඉන්නවා. කිසි හැවිල්ලක් බැලිල්ල නැහැ. හැබැයි තණ්හාව හටගත්තාම ඔන්න හොයන්න පටන් ගත්තා. හොයන අරුබුදේ ආවා. පරියේෂණම් පටිච්ච ලාභෝ හෙවීම හේතු කරගෙන ලැබෙනවා. ඔන්න පරීක්ෂණය කරනවා. පරීක්ෂණය කරලා ඇය සම්බන්ධයෙන් ඔක්කොම තොරතුරු ටික මේ අරගෙන ඊට පස්සේ මේ තරුණයාට ඕන ඇයව ලබන්න. ඉතින් ලබා ගැනීම උදෙසා ඇයට තමන්ගේ අදහස ඉදිරිපත් කරලා ඉතින් කතා බහ කරනකොට ඇතෙන් තරුණයන්ට ලැබෙනවා. ලැබුණහම ඒක වෙනම එකක්. ඇතෙන් තරුණයන්ට ලැබෙන්නේ නැහැ. ලැබුණේ නැති වුණාම මහා දුකකටපත් වෙන්නේ නැද්ද? මහා දුකකටපත් වෙනවා. දැන් ඔබ දකින්න ඇති මේ ඔය පහුගිය කාලේ තමන්ගේ මේ පෙම්වතිය වෙනස් වුණා කියලා මේ තමන්ගේ පෙම්වතියව තමන්ගේ අතින්ම මරලා තමුණුත් වහ බීලා මැරෙන මට්ටමට ප්‍රශ්න දුරු දෙන්නේ නැද්ද? එතකොට මේ ලැබීමේ නොලැබීමේ ප්‍රශ්නය පරීක්ෂණයේ මේ පරියේෂණය නිසා තමයි සිද්ධ වුනේ. පරියේෂණම් පටිච්ච ලාභෝ. නබිතම ලැබුණා කියලා. ලාභම් පටිච්ච විනිච්ඡයන්. ලැබිච්ච දේ විනිශ්චය කරන්න පටන් ගන්නවා කියනවා. ලැබිච්ච දේ තමයි සංසන්දනය කරලා බලන්නේ. මෙයා මෙහෙම ලස්සනයි. මෙයාගේ ගතිගුණ මෙහෙම හොඳයි. ආන් එහෙම විනිශ්චය කරනවා. අරයට වඩා මෙයා හොඳයි. ඒ විදිහට විනිශ්චය කරන්න පටන් ගන්නවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගු. ඒ විනිශ්චය කිරීමේදී ඔහු තුල මේක චන්දරාගයක් බවට පත් වෙනවා. ආය අතහරින්න ලේසි නෑ. අතහරින්න අමාරු දෙයක් බවට පත් වෙනවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. ඒ චන්දරාගෙන් බැදිච්ච දේ අජ්ජෝසාන කියලා කිව්වේ තමන්ගේ හිතේ බැස ගන්නවා.
ඊට පස්සේ පින්වතුනි ඒක අතහරින්න පුළුවන් එකක් නෙමෙයි. අජ්ජෝසාන කියලා කියන්නේ හිත ඇතුළට කාවැදුනා. ඒ කාවැදිච්ච එක තමන්ගේ කියන හැඟීමමයි ඇති වෙන්නේ. ඒක අතහරින්න බෑ. දැන් ස්ත්‍රියක් කෙරෙහි පුරුෂයෙකුගේ හිත බැඳී ගියොත් එහෙම මේ පුරුෂයාට හැම පැත්තෙම ස්ත්‍රියව පේන්න ගන්නවා. ඒක බැසගත්තා. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ. ඒ බැසගත්ත දේ මගේ ආත්මය කියලා මම ආයනය කරන්න පටන් ගන්නවා කියනවා. ඒක ගැන තමයි හිතන්නේ මේක මගේ. මේක මටයි අයිති. ඒ කාය ලේසියෙන් අතහරින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් බලන්න බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ පිංගුතුනේ එක්තරා සිදුවීමක් වුණා. මේක සිද්ධුනේ මාර්ගඵලලාභී උපාසිකාවකට. ඒ උපාසිකාව වෙන කවුරුන් නෙමෙයි විසාකා. විසාකා එදා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනවා මේ වස්ත්‍රත් එක්කම සම්පූර්ණයෙන්ම පෙම්පහසු වෙලා. ඒක පිංගුතුනේ ඒ කාලේ මරණයක් සිද්ධ වුණාම ඉන්දියාවේ තිබුණ චාරිත්‍රය. ඉතින් එනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඈ විසාකා ඔබේ නිවසේ කවුද මලේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ නිවසේ හිටපු මිනිපිරි මලා. ඒ මිනිපිරිගේ අවසන් කටයුතු කරලා එන ගමන් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ විසාකාවගේ ජීවිතය ඇතුලේ මේ මිනිපිරි සම්බන්ධයෙන් තියෙන බන්ධනේ බැහැලා තියෙන හැටි. බුදුරජාණන් වහන්සේ පදාලා විසාකා මිනිපිරිට ඔබ ගොඩාක් ආදරේ ඇති. අනේ ස්වාමීනි මිනිපිරි ඉන්නකොට ගේ පිරිලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් විසාකා කැමති නැද්ද මේ නගරේම ඉන්න මුණුපුරු මිනිපිරියෝ ටික විසාකාවගේ වෙනවා නම්? අනේ ස්වාමීනි කොයි තරම් දෙයක්ද මේ ඔක්කොමලා මගේ වෙනවා නම්? බුදුරජාණන් වහන්සේ එතකොට ඇහුවා ඈ විසාකා සැවැන් නුවර කෝටි 7ක ජනගහනයක් ඉන්නවා. දවසක් ඇතුලේ විසාකා ඔය මොනුපුරු මිනිපිරියන්ගේ වයසේ දරුවෝ කී දෙනෙක් විතර මැරෙනවද? ස්වාමීනි අපි දන්න විදිහට නම් එතෙන් දවස් වලට 4-5ක් මැරෙනවා. 2-3ක් මැරෙනවා ස්වාමීනි අපි පුංචි කාලේ ඉඳලා දන්නේ නැහැ. එක දරුවෙක්වත් නොමැරිච්ච දවසක් නම් මේ සැවැත් නුවර. බුදුරජාන් වහන්සේ වදාලා එහෙනම් විසාකා මේ මොනුපුරු මිනිපිරිය ඔක්කොම ටික විසාකාගේ වුණොත් කොණ්ඩේ නම් වේල ගන්න හම්බ වෙන්නේ නැහැ කිව්වා. ඇයි හැමදාම මලගෙවල්. ආන්න එතකොට විසාකාගේ සිහිය උපන්නා. විසාකා කියනවා ස්වාමීනි මට එක්කෙනෙක්වත් එපා. බුදුරජාන් වහන්සේ වදාලා විසාකා ආසා කරන බැඳී ගිය දේවල් 100ක් තිබෙන තැන දුක් 100ක් තිබේ. ආසා කරන බැඳී ගිය දේවල් 50ක් ඇති තැන දුක් 50ක් තිබේ. ආසාවෙන් බැඳී ගිය දේවල් 10ක් ඇති තැන දුක් 10ක් තිබේ. ආසාවෙන් බැඳී ගිය එකක් තිබෙන තැන දුකක් තිබේ. ආසාවෙන් බැඳුණු කිසිවක් විසාකා ඔබට නැතිනම් ඔබට දුකක්ද නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි මේ මමත්වයෙන් අල්ලගන්න එක. ඒ මමත්වයෙන් අල්ලගන්නේ මොකද්ද පින්වතුනි? අජ්ජෝසාන. තමන් තුළ බැසගත් දේ මම මගේ කියලා ග්‍රහණය වෙනවා. පරිග්ගහම් පටිච්ච මච්චරියන්. එහෙම ග්‍රහණය කරගත්ත දේ ගැන තමයි කියනවා මසුරුකම හටගන්නේ. මේක නම් වෙන කිසි කෙනෙකුට අයිති වෙන්න එපා කියලා. තමන් තෘෂ්ණාවෙන් බැඳිච්ච දේ ගැන මසුරුකම හට ගන්නවා. මං මේ දේ වෙන කෙනෙකුට නම් අයිති වෙන්න තියන්නේ. මච්චරියම් පටිච්ච ආරක්ඛෝ. ඒ මසුරුකම නිසා තමන්ගේ වස්තුව රැක ගන්න ඕනා කියලා ප්‍රශ්නේ හට ගන්නවා. ආරක්ඛම් පටිච්ච රැක ගැනීමේ අරුබුදේ හටගත්තට පස්සේ එතනින් එහාට තියෙන්නේ මේ සත්වයාගේ අවුල මොනවද? දණ්ඩා දාන රැක ගැනීම වෙනුවෙන් දඬු මුගුරු ගනි, සත්හා දාන ආයුධ ගනි, කලහා විග්ඝහ විවාද කලහ කරගනි, රණ්ඩු කරගනි, විවාද කරගනි, තුම් පේසුඤ්ඤ මුසාවාදා තෝ කියලා බැනගනි, කේලම් බස් පවසයි, බොරු කියයි, අනේකේ පාපක අකුසල ධම්මා සංවත්තಂತಿ නොයේ පාපී අකුසල දහම් තමයි කියනවා එතන හටගන්නේ. ඕකට කියනවා
තණ්හාව කියන හොල ජඹුරටම ඇනුනා කියලා. තණ්හාව කියන උලෙන් ඇනිච්චි ලෝක සත්වයා හැම තිස්සෙම පින්වතුනි දැවෙමින් වෙහෙසටපත් වෙලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ මනාකොට යෙදෙන ශ්‍රාවකයා ඔය තණ්හාව කියන උල ඔය ඇදුන් දෙන හොල සම්පූර්ණයෙන්ම උදුරලා දානවා. උදුරලා දාන්නේ කුමකින්ද? ඇත්ත අවබෝධ කර ගැනීමෙන්. ඇත්ත අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපි මේ කලහ විවාද කොම කරගන්නේ මේ රණ්ඩු දබර කරගන්නේ ආරක්ෂා කරගන්න කරන දැඟලිල්ල නිසා. ආරක්ෂා කරගන්න අපි දඟලන්නේ රැකගන්න ඕනා කියලා දඟලන්නේ මසුරුකම නිසා. අපි මසුරුකම් කරන්නේ මම මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. මම මගේ කියලා හිතාගත්තේ මේ ඇතැම් දේවල් ගැන හිතේ බැස ගැනීමක් තියෙන නිසා. හිතේ බැසගත්තේ චන්දරාගය නිසා. චන්දරාගය ඇති වුණේ විනිශ්චය කරපු නිසා. විනිශ්චය ඇති වුණේ ලැබිච්ච නිසා. ලැබුණේ පරීක්ෂණය කරපු නිසා. පරීක්ෂණය කොලේ තෘෂ්ණාව හටගත්ත නිසා. ඔන්න මුල අඳුනගත්තට පස්සේ දුක උපදින්දී තණ්හාවයි කියලා. ඒ තණ්හාව දියුණු කරන ලද ප්‍රඥාවෙන් රහතන් වහන්සේ දුරු කරලා දානවා. ඉතින් දුරු කරන රහතන් වහන්සේ ගැන ලස්සන ගාථාවක් තියෙනවා. වසන්ති වන මෝගයිහ නාගෝ චිත්වාව බන්ධනං ඒකානියා අදුතියා තාදිසා සමනාමම. මේ කිව්වේ චූල සුභද්‍රා. ඈ කියනවා වසන්ති වන මෝගයිහ නාගෝ චිත්වාව බන්ධනං. රජුරුවන්ගේ මන්දිරයේ බැඳලා ඉන්න හස්ති රාජයා ඌට හිතුනොත් එහෙම මං කැලේට යන්න ඕන කියලා අර දැන්වල ඔක්කොම ටික කඩාගෙන ඌ කැලේට යනවා. ඌට ඒ බන්ධන කියන ඒවා බැඳිලි නෙමෙයි. ආන්නේ වගේ රහතන් වහන්සේගේ ජීවිතේ ඒකානියා හුදකලාවෙන් අදුතියා තෘෂ්ණාව නම් වූ දෙවන්න නැතුව උන්වහන්සේලා වාසය කරනවා. ඉතා සැපසේ. මේ කොටස විස්තර වෙන්නේ නියුත්තිහාර කියන නෙත්තිප්පකරණේ නියුත්තිහාර කියන කොටසේ. එතකොට අපි මේ වෙද්දී ධර්මයේ වෙත කැඳවීම හෙවත් හාරයන් 16න් 3ක් ගැන කෙටියෙන් ඉගෙන ගත්ත පින්වතුන්ලා ආයෙමත් මේ නෙත්තිප්පකරණ පොත් අහන්සි කියවන්න විස්තර වශයෙන් මේ හාරයන් ඉගෙන ගන්න. ඔබට එතකොට සූත්‍ර ධර්මයක් කියවීම පිළිබඳව සූත්‍ර ධර්මයක් විමසීම පිළිබඳව හොඳ දැනුමක් ඇති වේවි. ඒ වගේම මේ පොත් වහන්සේ කියවෙනකොට ඔබට ධර්මයේ කියන එක කොයිතරම් සුන්දර දෙයක්ද කියලා වැටහෙවි. ඔබට ගෞතම සාසනය තුල මේ සුන්දර ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.